සෑම දිනාටම යේසු පිහිටයි. මේ උදැස්සන උන්වහන්සේට නමස්කාර කරන්න ඒක රාශිව සිටින ඔබ සෑම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ප්‍රේමවන්ත නාමයෙන් ඉතාදරින් පිළිගන්නවා. දැන් අපි උන්වහන්සේට නමස්කාර කරන්නට පෙර උන්වහන්සේ පිළිබඳව යම් අල්ප මාත්‍රයක් දැනගන්න පිණිස අප බයිබලයේ ගීතාවලිය පොතේ 105 වෙනි ගීතයේ පද කීපයක් අපි කියවමු. ගීතාවලිය 105 වෙනි ගීතයේ පළවෙනි පදයේ සිට ස්වාමින්ට ස්තුති කරව. උන්වහන්සේගේ නාමය කියා යාඥා කරව. මනුස්ස වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව. උන්වහන්සේකට ගීතිකා කරව. ප්‍රශංසා ගී කියව. උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කතා කරව. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන පාරට්ටු කරගනිව්. ස්වාමින් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත් වේවා. ස්වාමින් සහ උන්වහන්සේගේ ශක්තිය සොයව්. උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්. උන්වහන්සේගේ මෙහෙකරු ආබ්‍රහම්ගෙන් පැවතෙන්නේනි. උන්වහන්සේ විසින් තෝරාගත්ත උන්වන යාකොබ්ගේ දරුවෙනි. උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද, උන්වහන්සේගේ ආශ්චර්යයන්ද, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහි කරව. උන්වහන්සේ අපේ දෙවි වූ ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ විනිශ්චයෝ මුළු පොළොවෙහිය. උන්වහන්සේගේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහි කළසේක. ඒ වනාහි උන්වහන්සේ ආබ්‍රහම් සමග කළ ගිවිසුමය ඊසාක්ට දුන් උන්වහන්සේගේ දිවුරුමය. අපි නමස්කාර කරන ඒ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ සදාකාලයෙන් සදාකාලයට දෙවියන් වහන්සේ. ඉතින් අපි යාඥා කරමින් මේ උදැස්සන උන්වහන්සේ සමග ඒක රාශි වුණා වූ අප සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේට සැබෑ නමස්කාරයක් ඔසවන පිණිස අපි යාඥා කරමු. සර්ව බලධාරී සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි පියාණනි, මේ දවසේ අප ගත කරන මේ කාලය ගැන අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමාන්විත හස්තයේ ස්පර්ශය මේ දවසේ අප එකිනෙකාට අත්දකින්න පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. පියාණනි, අපි ඔබ වහන්සේට යාඥා කරමින් අප එකිනෙකා බාර වෙනවා. ඔබ වහන්සේ සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ දෙවියන් වහන්සේය. ඔබ වහන්සේ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකෝබ්ගේද අපගේද දෙවියන් වහන්සේය. පියාණනි, මේ දේව මෙහෙට ආශිර්වාද කළ මැනව. පියාණනි, ඒක රාශිව සිටින මේ සෑම සියලු දෙනත්, එවැගේම දෙවි පියාණනි, මේ මෙහෙවරේ යෙදෙන ස්වාමීනි ඔබ වහන්සේට නමස්කාරය ඔසවන සෑම සහෝදර සහෝදරියක්මත් මේ මොහොතේ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය කරන කොටගෙන ඔවුන්ට සැබෑ නමස්කාරයක් ඔබ වහන්සේට ඔසවන පිණිස ආශිර්වාද කළ මැනව. පියාණනි, පැමිණ සිටින සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාරයි. පියාණනි, යමෙක් යම් බාධාවක යම් අපහසුවක සිටිනවද, පියාණනි, අපි යාඥා කරනවා ඔබ වහන්සේගේ අසීමිත කරුණාවෙන් එකිනෙකා නිදහස් කරන පිණිස. දැන් අප සියලු දෙනාම ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. අපගේ එකම ගැලවුම්කාර, අප වෙනුවෙන් දිවිපිදු මරුවා පරාජය කරමින් මලවුන්ගෙන් නැගිට දැනුදු අප මධ්‍යයේ ජීවමානව ඉන්න යේසුස් වහන්සේගේම ප්‍රේමාන්විත නාමයෙන්. ආමේන්. සැමට සුබ උදෑසනක් වේවා. නැවතත් අපි ගෙදරට කොටු වෙන්න වෙලා වගේ. මේ සියලු දේ තුළ අපි දන්නා දෙයක් තමයි උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ බව, උන්වහන්සේ අප සමග සිටින බව, උන්වහන්සේ අපට වෙහෙස දැනෙන විට අපගේ වෙහෙස නිවාලන්නා වූ විට තුරුවල වෙනකොට උන්වහන්සේ
අපට ශක්තිය දෙන්නා වූ දෙවියන් වහන්සේ. ඉතින් මොන කම්කටොළු මොන වාතාවරණ තිබුණත් උන්වහන්සේ විශ්වාසවන්ත සිටිනවා. උන්වහන්සේ අපගේ සර්වබලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේට මහිම දෙන්න අවශ්‍යයි. අපගේ ගෙවල් වල සිට අපි උන්වහන්සේ වෙත මේ දැසන අපගේ නෙත් යොමා උන්වහන්සේ බලමින් උන්වහන්සේ වෙත පමණක් බලමින් අපි ගමන් කරමු. ඔය අනික් පාට පිටා වෙන දේවල් අපිට වැඩක් නැහැ. උන්වහන්සේ අපගේ බලාපොරොත්තුවයි. උන්වහන්සේ දෙස බලමු. උන්වහන්සේ අපගේ බලධාරී යෙහෝවා ස්වාමී. සියලු දෙස අප යනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. सर्व बलधारी यहोवा स्वामी आपगे देवी धुन बोलवे राजधुन सर्व बलधारी वහන්සේ සර්ව බලධාරී වූ යෙහෝවා ස්වාමී. වහන්සේට අපි උදෑසන මහිම දෙනවා ස්වාමී. වහන්සේට අපි ගෞරව දෙනවා ස්වාමී. ස්වාමීන් වහන්සේ වහන්සේ අපට දී තිබෙනා වූ පරමාර්ථය ගැන වහන්සේගේ ජීවිතවල තිබෙනා වූ ශක්තිය ගැන ස්තුතියි ස්වාමීන් වහන්සේ. නොයෙකුත් දේ ස්වාමීන් වහන්සේ අප වටා සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. අපට සතුරුකම් කරන රැසින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අපගේම වැරදි නිසා වෙන්න පුළුවන් ස්වාමීන්. නමුත් ඔබ වහන්සේ අපට පෙන්නා වූ ඒ කරුණාව අපට නොසුදුසු ඒ ප්‍රේමය ඔබ වහන්සේ අපට පෙන්වන නිසා ස්තුතියි ස්වාමීන් වහන්සේ. වහන්සේ අප වෙනුවෙන් වහන්සේගේ ජීවිතේ පූජා කරන ස්තුතියි ස්වාමීන්. වහන්සේට ගෞරව ස්වාමීන්. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. ඔය ස්වාමීන් වහන්සේ අපගේ හදවතට දැනුණා ස්වාමීන් වහන්සේ. වහන්සේ අපට වටිනාකමක් දුන්නා ස්වාමීන් වහන්සේ. ඒකට ස්තුතියි ස්වාමීන්. ස්තුතියි ස්වාමීන් වහන්සේ. වහන්සේ ඉදිරියේ අපි වටිනා කමක් තිබෙන්නා වූ ආයවරු නිසා ස්තුතියි ස්වාමීන්. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. ආදරේ කළා ජීවිතේ පුදා
වෙනුවෙන් සෑම දිනකම ස්වාමී වහන්සේ අප දෙස බලා සිටින ස්වාමීන් වහන්සේ ස්තුතියි ස්වාමී. අප ඔබ වහන්සේ දෙස බලන්නේ ස්වාමීන් වහන්සේ. අප ඔබ වහන්සේට කතා කරන්නේ ස්වාමී. ඔබ වහන්සේ අපේ තුරු බලා සිටින ස්වාමීන් වහන්සේ. ස්තුතියි ස්වාමී. පාමුල සිටින්නේ අන්දයට වඩා අභියස ප්‍රේමය ඔබ අභියසයේ සැනසීම ඔබ අභියසයේ දැනෙන්නා වූ ඒ ප්‍රීතිය කියානීම කරනවත් නිසා ස්වාමීන් වහන්සේ ඔබ ප්‍රිය කරන නිසා ස්වාමීන් වහන්සේ අපට දී තිබෙනා වූ ප්‍රීතිය ඒ ඔබ වහන්සේගෙන් පැමිණෙනා වූ ඒ ස්වර්ගීය ප්‍රීතිය ස්වාමීන් වහන්සේ ගැන ස්තුතියි ස්වාමීන් වහන්සේ වේසට පත්වලා සිටිනා ඔසේනග වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අප කොයිද යන්නේ කියලා නොදන්නා වූ ඊට දිනේ මොකක් වෙයිද කියලා නොදන්නා වූ ඔසේනගක් ස්වාමීන්. නමුත් ඔබ වහන්සේ සංසිඳව අප දන්නා ස්වාමීන් වහන්සේ. අපට වේස දැනෙන ස්වාමීන් වහන්සේ අපගේ වේස නිවාරණ බව දන්නා ස්වාමීන් වහන්සේ. අපට බලය නොමැති වෙටු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපව බලය දෙන බව දන්නා ස්වාමීන් වහන්සේගේ මේ මහත් වූ බලය අපගේ දුර්වලතාවල ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වන බව දන්නා ස්වාමීන්. වෙහෙස දැනෙන විට වෙහෙස නිවාලන සවිය නොමැති විට සවිය ලබා දෙන බලය නොමැති විට බලය ලබා දෙන ශුද්ධාත්මයානනි
වෙහෙස නිවාලන සවිය නොමැති විට සවිය ලබා දෙන බලය නොමැති විට බලය ලබා දෙන ශුද්ධාත්මයානනි සුදෝයවන් 15 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 8 වන පදයේ දක්වා මම සැබෑ වූ මිදී වැලය මාගේ පියාණන් වහන්සේ ගොවියාය මා තුලේ තිබී පළ නොදරන සියලු අතු උන්වහන්සේ පා කරන සේක පළදරන සියලු අතු වඩා පළදරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරන සේක මා විසින් නුඹලාට කී වචනය කරන කොටගෙන නුඹලා දැන් පවිත්‍රය මා තුල පැවතෙන්න මමත් නුඹලා තුල පැවතෙන්නෙමි අත්ත මිදී වැලේ නොපවතී නම් තනියම පළදරන්නට බැරුවක් මෙන් නුඹලා මා තුලේ නොපවතී නම් පළදරන්නට නුඹලාට බැරිය මිදී වැල මමය නුඹලා අතුය යමෙක් මා තුලේ පවතින්නේද මම ඔහු තුලේ පවතිනද ඒ තනත්තා බොහෝ පළදරයි මක් නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරිය යමෙක් මා තුලේ නොපවතී නම් ඔහු අත්තක් මේ පිටත දමු ලැබ වියලී යයි ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ ඒවා දාලා යන්නේය නුඹලා මා තුලේ පවතින ඕනම් මාගේ වචන නුඹලා කෙරෙහි පවතින නම් නුඹලා කැමති දෙයක් ඉල්ලන්න එවිට නුඹලාට ලැබේ මාගේ පියාණන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය මෙසේ නුඹලා මාගේ ගෝලය වන්නෝය ආමේන් සුබ උදෑසන මම හිතන්නේ කාලයකට පස්සේ තමයි මම හිස් බංකුව වලට දේශනා කරන්නේ නමුත් මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මේ උදෑසන ඔබ සියලු දෙනා ඔබගේ ගෙවල් වල ඉඳගෙන මේ දේව මෙහෙයට සහභාගී වීම ගැන අපි ආඥා කරනවා මහෝත්සවයන් පියාණෙනි වහන්සේගේ දරුවන් හැටියට මේ උදෑසන වහන්සේගේ වචනයට අවකාශයෙන් අවස්ථාව දීම ගැන අපි අතර මේ වචන අනුව අපගේ ජීවිත හැරගස්සා ගැනීමට වහන්සේගේ මඟ පෙන්වීම අපට දුර මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් අද දැසන මගේ දේශනාවේ මාතෘකාව සැබෑ මිදි වැල සහ සැබෑ අතු සත්‍යයක් සාමාන්‍ය මනසකට තබා ගැනීමට සහ සාමාන්‍ය මනසකට ඒ සත්‍ය තහවුරු කර ගැනීමට නැවත නැවත ඒක කියවන්නට අපේ උදාහරණයක් වශයෙන් විත්‍යයකට එක පේන් පාරක් ගෑවොත් ඒක මදි මොකද ඉක්මනට මැකී යන්න ඉඩ තිබෙනවා. නමුත් දෙතුන් පාරක් ගෑවොත් ඒක හොඳට තහවුරු වෙලා විත්‍යය තිබෙනවා. දැන් අභිමාන ආත්මික සහ ආගමික සත්‍යයන් සම්බන්ධවද මේක විශේෂයෙන් සත්‍යයක් වෙනවා. එම නිසා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පාඩම් නැවත නැවත කියන්නට පැකිලුනේ නැහැ. උන්වහන්සේ ජීවනදායක පාන් කෑලි වලට හදලා ටික ටික නිතර කැවුවා. අද අපි භාවනා කරන මිදිවැලේ උපමාව උන්වහන්සේ නැවත නැවත කියනවා. ඇයි? කිතුණුවෙකුගේ ක්‍රිස්තුස් වහන්සේ සමග සම්බන්ධකම සහ ඔවුන්ගේ ඵලදැරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් නිසා.
දැන් මේ පදවල ක්‍රිස්තුස් සමග සම්බන්ධ වීම ගැන හෝ නොවීම ගැන උතුම් සත්‍ය ගැන කාරණා 4ක් මම කැමති ඔබට ඉදිරිපත් කරන්න. පළමුව උන්වහන්සේ සමග සම්බන්ධ වීම කන්නකොටගෙන නිසකවම අනිවාර්යෙන්ම ඵල දරනවා. උන්වහන්සේ මිදිවැල මමය නිතර නිතර කියනවා. ඒ එක්කම එහි උපයෝගය මම අතුය නිතර තහවුරු කරලා තිබෙනවා. ඇයි එහෙම කරන්නේ? බොහෝ විට ඒ උතුම් ආගමික සත්‍යය අපට පෞද්ගලිකව අදාළ කරගන්න නැති නිසා වෙන්න පුළුවන්. ඒ නිසාම ඒ සත්‍යයන් ඔබේ මගේ පෞද්ගලික ජීවිතවලට සහ අත්දැකීම් වලට කිට්ටු සම්බන්ධයක් ඇති කර ගැනීම සඳහා නිතර උන්වහන්සේ උගන්වනවා. මිදී වැල මමය. පැහැදිලිවම පුද්ගලික යෙදීමක් නැති පොදු සත්‍යයක්. නමුත් ඔබ අතුය කියනකොට අහන සෑම දිනාටම කියමන උන්වහන්සේ සම්බන්ධ කරනවා. නමස්කාර මේක දේශනාකාරයාගේ මුඛයෙන් පිටවන සෑම වචන බොහෝ උනන්දුවෙන් අහගෙන ඉන්නවා. නමුත් ඒ වචන ඔවුන්ට අදාළ කර ගැනීම කරන්ට මැලි වෙනවා. ඒ නිසාම තමයි යේසුස් වහන්සේ තහවුරු කරන්නේ මිදී වැල මමය නමුත් අතු ඔබ. ඊළඟට බලන්න ඵල දැරීම ගැන පොරොන්දුව. යමෙක් මා තුල සිටින්නේද මා ඔහු තුල සිටින්ද ඒ තැනැත්තා බොහෝ ඵල දරයි. මොකක්ද අදහස? ප්‍රායෝගිකව ඔබ ජීවත් වන්නේ කලබලකාරී මහා ගෝසා ඇති ඇක්සිඩන්ට් වලින් පිරුණු අද බැලුවාම COVID-19 නිසා මහා කලබලකාරී අවදානම් ලෝකයක. ඒ නිසාම අපට නිශ්චිත ඉවසලිවන්ත කාලයක් ගත කරන්නට ලැබෙන එක වැදගත්. ඔව් ක්‍රියාව අවශ්‍යයි මම ඒක පිළිගන්නවා. ඒ වගේම ඥානවන්තව ස්වාමීන් වහන්සේ සමග කාලයක් ගත කිරීමද අවශ්‍යයි. මා තුල සිටින්න මම ඔහු තුල සිටිමි. ඵල දරන ක්‍රමය ඒ අන්දමයි. දැන් ක්‍රිස්තියානි හැසිරීම ලබා ගන්නට පුළුවන් හොඳම ක්‍රමය ක්‍රිස්තියානි ක්‍රිස්තුස් වහන්සේ සමග සහභාගීත්වය තුළින් බුද්ධිය වැඩි දියුණු කර ගැනීම. ඇත්තටම සාරය වැඩියෙන් ලබා ගැනීම කරනකොටගෙන මොකක්ද වෙන්නේ? ඵල වැඩි වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය වැඩියෙන් ආත්මයට ලබා ගන්නට තරමට හැසිරීමද සහ කතාවද වැඩියෙන් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙනවා. දැන් මේදී ස්වාමීන් වහන්සේ පනවන්නේ නීතියක් පමණක් නෙවෙයි.
ඒ සමගද පොරොන්දුවක් උන්වහන්සේ දෙනවා. යමෙක් මා තුල සිටින්ද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. දැන් සම්බන්ධය සුළු නම් ඵලද සුළුයි. බොහෝ කිතුණුවන්ගේ ප්‍රශ්නය මම හිතන හැටියට මේකයි. අතුවල ගෙලි එකක් දෙකක් නම් තියෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ පොරොන්දුව මේකයි. මා තුලම සිටින්නේහිද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. දෙවැනිව උන්වහන්සේගෙන් වෙන්වීමේ ප්‍රතිඵලය වියලීම සහ විනාශය. ක්‍රිස්තුස් වහන්සේ මේ ගැන්වීම කළේ පලස්තීනයේ මිදිගස් පාහින කාලේ. ඒ නිසා ගෝලයන් වතුවල කම්කරුවන් මිදිගස් වල අතු කපලා ඒ අතු ගොඩ කරලා ගිනි තබනවා දකින්න නැති. ඒ නිසාම උන්වහන්සේ බලවත් මුරුදු වචන තුලින් ගෝලයාට අවවාද කරනවා. අද ඉන්න පරපුර කනගාටුවේ කියන්නට ඒ වගේ වචන අහන්නට කැමති නැහැ. නමුත් උන්වහන්සේගෙන් වෙන්වීම කරුණු කොටගෙන සිදුවන විනාශය සඳහන් කරන්නේ නැතුව උන්වහන්සේ සමග ජීවිතයම ලැබෙන ප්‍රීතිය, ඵලදැරීම, ආශිර්වාදය ඉගැන්වීම ලැබෙන්නේ නැහැ. මොකද ඒක අවශ්‍යයි. වෙන්වීම පරිහානිය, විනාශය, කප්පාදු කළ මිදි අතු ගින්නට දමා විනාශ කරනවා. යේසුස් වහන්සේ අවසන්නේ උන්වහන්සේගේ ශරීරය වන සභාවට අයත් තැනැත්තාද යේසුස් වහන්සේගෙන් වෙන්ව සිටිනවාද ඒ තැනැත්තා, ඒ කිතුණුවා උතුම් ජීවනයකට, උසස් ක්‍රියාවලට, කිතුණු හැසිරීම වලට මිය යන බවයි. තවදුරට මම පැහැදිලි කරනවා නම් මිදි අත්තට සිදු වෙන්නේ දෙකෙන් එකක්. එක්කෝ එය මිදි වැලේ නැත්තම් එය ගින්නට වැටෙනවා. ගින්නට දානවා. ගින්නෙන් බේරෙන්න නම් මිදි වැලේ සිටින්නටම ඕන. තුන්වෙනිව මේ වචන වලින් තෘප්තිමත් ආශාවන් ලබා ගන්නට කොන්දේසියක් තියෙනවා. මොකක්ද ඒ කොන්දේසිය? ක්‍රිස්තුස් වහන්සේ සමග එක්සත්කම. ඔබ මා තුල සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුල පවතී නම්, ඔබ කැමති දෙයක් අයදින්න එය ඔබට දෙනු ලැබේ. බලන්න උන්වහන්සේගේ ඒ ප්‍රකාශයේ ශෛලය. මම ඔබ තුල නැත්තම් මම ඔබ ඇතුළත කියන්නේ නැතුව කියන්නේ මාගේ වචන ඔබ තුල කියලා. වචන ඔබ තුල කියලා. උන්වහන්සේ කතා කරන්නේ මොකක් ගැනද? යාඥාව ගැන. ක්‍රිස්තුස් වහන්සේගේ වචන අප තුල පවතිනවා කියන එකේ අදහස මොකක්ද? දවස පටන් ගන්නට පෙර අපි බොහෝ දෙනා සුභාරංචිය කියවනවා. ඉන් පසුව දවසේ වැඩවලට ගියන් පස්සේ වචන අමතක වෙනවා. අමතක කරනවා. ඉරිදින පාස්ටර් බයිබලයේ තිබෙන ක්‍රිස්තියානි සත්‍යයන් දේශනා කළාම ඒකෙන්
ස්වල්පයක් ඔබ තුළට ගන්නවා පමණයි. දැන් මේකේ අදහස ඒකද? නෑ. මිනිසාගේ සී කල්පනාවෙන් යුතු මුළු ස්වභාවයටම ක්‍රිස්තුස් වහන්සේගේ වචන තුල වලින් සම්පූර්ණයෙන් පෙළීම. උන්වහන්සේගේ වචන අප තුල අනුගත වනවාද කියන ප්‍රශ්නය. අපේ අතුලාන්ත ස්වභාවයට දිනපතා ස්වාමීන් වහන්සේගේ වචනය බලපානවාද? එවිට උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා අපේ ඉල්ලීම් ලැබෙනවා. ඒ වගේම ක්‍රිස්තුස් අපට කොපමණ ප්‍රේම කරනවාද කිව්වොත් උන්වහන්සේ අපේ මෝඩ ආත්මාර්ථකාමී මනාපයන් වලට උන්වහන්සේගේ නිවසේ යතුර ධනය අරගන්න පිරිස දෙන්නේ නැහැ. ඒ යතුර දෙන්නේ වචන වලින් ස්වභාවය හැල ගැස්සුණු අයට පමණයි. ඒක හොඳට මතක තබා ගන්න. 4 අපි දැන් කියවන පදවල අවසාන සිතුවිල්ල මේකයි. මේ එකමුතුව හා ඵල දැරීම මඟ පෙන්වන්නේ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන ගෝලකම වැඩි කරන කෙලවර උදෙසා. 8 වෙනි පදයේ බැලුවොත් මෙසේ කියනවා මාගේ පියාණන් වහන්සේ පරිමේෂ පමුණුවන ලබන්නේ ඔබ බොහෝසේ ඵල දැරීමෙන්ය. ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ජීවිතේම අපි දකිනවා දෙවියන් වහන්සේ මහිමයට පත් කළා. ලෝකයා අපට හඳුන්වන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. අපේ නමෙන්. නමුත් ජීවිතයේ අභ්‍යන්තරය තුල ක්‍රිස්තුස් වහන්සේ සිටිනවා නම් උන්වහන්සේගේ නාමය උතුම් කරන්නට අපව ගෙන යන තරමට ඔබ දිලිහෙයි. ඒ අදහස අපි සියලු දෙනාටම තියුණු පරීක්ෂාවක් නේද? කී දෙනෙකුට ඔබ දිහා බලලා කියන්නට පුළුවන්ද එයා ඒ විදිහේ කෙනෙක් කරන්නට එයාගේ ඒ ආගමේ යම් විශේෂයක් ඇති නේද? කී දෙනෙකුට ඔබ ගැන එහෙම කියන්න පුළුවන්ද? අපි සියලු දෙනාම ඒ වගේ වෙන්නට අවශ්‍යයි. ඒකයි මේ පාඩමේ ගැන්වීම. මොකක් වගේද? දිව්‍ය රැස් විහිදෙන කඩපතක් වගේ. ක්‍රිස්තුස් ඔබේ නිවසේ නම් ඒක එසේම වෙනවා. ඔව් ඔබ වහන්සේ තුල සිටිනම් ඵල දරනවා නම් උන්වහන්සේගේ ගෝලය වන්නේය. උන්වහන්සේට ලං වෙලා ඵල දරනවා නම් ඒ ඵලම උන්වහන්සේ වෙතට ළඟා වීමට උපකාර කරනවා. මේ උදෑසන අපට තෝරා ගන්නට තිබෙන්නේ දෙකකින් එකක් පමණයි. එකක් ක්‍රිස්තු වහන්සේ තුල නම් ජීවිතය හා ඵල. ක්‍රිස්තුස් වහන්සේගෙන් අපි වෙන වෙලා නම් වඳ හිස් නියමය ගෙන්න. එහි නිදිවැරේ වටිනාකමක් නැහැ. වටිනාකම
පළදැරීමෙන් පමණයි. එහෙම නැත්නම් කරන්නට තිබෙන්නේ එක දෙයයි. එකම දෙයයි. ඔවුන් ඒවා ගින්නට තමයි. ඒවා දැවේ. අපි ආඥා. ඥානනේ වහන්සේගේ වදන් නිතර නිතර කියවා අප තුළටගෙන ඒ අනුව ජීවත් වීමට සිද්ධාර්ථයන් වහන්සේ කර්ණ කොටගෙන අපට උපකාර කළ මැන. ආමේන්. ව්‍යාඛ්‍යාවෙන් සිටිමින් චොද්ද වූ රාත්‍රී භෝජනයට සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේට මදක් ප්‍රේම කරන නිසාද උන්වහන්සේට වඩා ප්‍රේම කිරීමට ආශා කරන නිසාද මෙහි ළඟා වූ. උන්වහන්සේ ඔබට ප්‍රේම කොට ඔබ උදෙසා පූජා වූ නිසා මෙහි ළඟා වූ. මෙහි පැමිණ මරණින් උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ හමුවන් මන්ද අපි උන්වහන්සේගේ ශරීරය වමු. අපි ආඥා කරමු. අපේ පව් ආපෝච්චාන්‍ය කරමු. දයාබර දෙවියන් වහන්සේ අපි පව් කළ බව ඔබ උත්තිරියේ දැන් පිළිගනී. කිසිවෙකු නොදන්නා අපේ පව් ගැනත් සියල්ලෝම හොඳින් දන්නා අපේ පව් ගැනත් අපට බලක් වන පව් ගැනත් ඊට අප බැහිව සිටින නිසා අපට කරදරයක් නොවන පව් ගැනත් මේ වෙලාවේදී අපි පාපෝච්චාරණය කරමු. සභාවක් වශයෙන් අපෙන් සිදුවන පව් අපි කියා සිටිමුව. ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපි එකිනෙකාට ප්‍රේම නොකළමුව. ක්‍රිස්තුස් වහන්සේ තමන්ම අප උදෙසා දුන්නාක් මෙන් ලෝකයා උදෙසා අපි අපවම නොදුන්නෙමු. ඥානනේ එනිසාම අපට කමා කළ මැන. වහන්සේගේ කරුණාවේ දයාවෙන් අපට ජීවත් වීමට අපි කැඳවා ඇති බැවින් එසේ ජීවත් වීමට සුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබෙන පිණිස උන්වහන්සේ අප වෙත ඒවා වදාළ මැන. ඒ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. ආමේන්. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ගෝලයට දී මෙසේ කීසේක. මේ ඔබ උදෙසා පූජා කරන ලද මාගේ ශරීරය. මාසී කිරීම පිණිස මෙය අනුභව කරන්න. ඔබ ළඟ තිබෙන රොටි රූප අරගෙන එය යාඥාවෙන් අනුභව කරන්න.
රාත්‍රී කෑමෙන් පසු උන්වහන්සේ කුසලාලය ගැන ගෝලයන්ට දී මෙසේ කීසේක මේ ඔබ උදෙසා වගුරුන ලද නව ගිවිසුමේ මාගේ ලේය. යම් පමණ ඔබ මේ පානය කරන්නේවද එසේ පානය කරන අවස්ථාවේදී ඔබට පව්කමාව ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේගේ ලේය ස්තුති කරමින් බොන්න. අපි ආඥා කරමු. සෞබලති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හාරුද්‍රිය කරන කොටගෙන අපව පෝෂණය කළ නිසා අපි වහන්සේට තුති කරමු. උන්වහන්සේ කරන කොටගෙන අපගේ ආත්ම ශරීර ජීවමාන යාගයක් කොට වහන්සේට පූජා කරමු. වහන්සේගේ ප්‍රශංසාව ආ තේජ මහිමය සඳහා ජීවත් වීම සහ සේවය කරන්න වහන්සේගේ සුභාත්මයන් වහන්සේගේ බලයෙන් පළඳවා අපව පිටත් කර යැව්වමන. ආමේන්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපට කතා කළා. ඒ වචනය තුළ අප පවතින පිණිසත්, ඒ වගේම අපිට ගත කරන්න තියෙන ඉදිරි දවස්වලින් ශක්තිය ලැබෙන පිණිසත් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. පියාණනි, ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේගේ ජීවමාන වදන් ගැන. ඒ වචන වලින් ඔබ වහන්සේ අපට කතා කළ නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ දාසයට දුන්න මඟ පෙන්වීම ගැන, එළිදරව්ව ගැන අනෙක වාරයක් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි, වචනය තුල පවතින්නට ඔබ වහන්සේගේ ශක්තිය, ධෛර්යය නිරන්තරයෙන් අපට දෙන්න. පියාණනි, අප ගත කරන ඉදිරි දවස්වල ඔබ වහන්සේ තුල ගත කරන පිණිස, ඒවා සිහියට නැගෙන පිණිස ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය අප පිට තැබුව මැනව. දැන් දෙවි සමිඳුනි, ඔබ වහන්සේගේ දෑතට අප සියලු දෙනාම බාර වෙලා කැප වෙනවා. යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය, මඟ පෙන්වීම ඔබ සියලු දෙනා හා සමග අදත්
මතු සදහටත් පවතිවා. ආමේන්.